දෙයාකාරව ක්‍රියාත්මක වීමෙන් සනාථ වන්නේ ඇතිනා දෙවඟන පිළිබඳ විශ්වාසය ජනතාවගෙන් ගිලිහී යාමක්ද? එකම රටක නීතිය දෙයාකාරව ක්‍රියාත්මක වීම. දෙයාකාරව ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ මෙහෙමයි. ලෝකේ කිසිම ප්‍රපංච ලෝකේ කිසිම මේ මොකක් හරි වෘත්තීය ක්‍රමයක් හරි සමාජ ක්‍රමයක් හරි ලෝකෙ 100% පාරිශුද්ධ ක්‍රමයක් නැහැ. ලෝකේ ගොඩාක් දේවල් සාපේක්ෂයි. දැන් අපි නීතිය උනත් අපට මීට වඩා නීතිය වල් වැදුණු නීතිය දැන් ඔබතුමා කිව්වා නීතිය දෙආකාරයකට ක්‍රියාත්මකයි. නෑ නීතිය 20 ආකාරයකට ක්‍රියාත්මක වුණ අවස්ථාවක් අපේ රටේ තියෙනවා. ඔබතුමාට උදාහරණ දක්වන්න පුළුවන්ද? භීෂණ යුගයේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩවෙච්ච රාජ්‍ය නායකයෝ නිල මැරයන් තියාගෙන හිටියා. ඊළඟට ඒ රාජ්‍ය නායකයන්ගේ ගෝලයෝ නිල මැරයන් තියාගෙන හිටපු අවස්ථාව. එතකොට අපි කියමු දැන් සමාජයට 10 දෙනෙක් හිටියොත් 10 ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ මම මේකයි කිව්වේ මේ රටවල් අපේ රටවල් වල කවදාවත් 100% පිරිසිදු තැන් හොයාගෙන යන්න එපා. 100% පිරිසිදු නීති පද්ධතියක් තියෙන රටක් 100% පිරිසිදු සාධාරණත්වයේ යුක්තිය තියෙන රටක් හොයාගෙන යන්න එපා. මොකද සාධාරණත්වයේ යුක්තිය කියන එක නීතියෙන් 100% රකින්නත් බෑ. මම කියෝගේ දැන් සමහර නීතිය හදන්නේ මේ අපේ පුද්ගලයෝමයි. අපිමයි නීතිය හදන්නේ. එතකොට මේ නීතියේ තියෙන අඩුතෙන් හොයාගෙන ඒක වහන්න ඕනෙත් අපිමයි. ඔබතුමා පිළිබඳව හැඳින්වීමක් කරන්න පුළුවන්ද අපට? මම වෘත්තීය නීතිඥවරයෙක්. ඒ වගේම අපේ කැබිනට් අමාත්‍ය මේ මහා මාර්ග කැබිනට් අමාත්‍ය ජොන්සන් ෆර්නන්ඩෝ මහත්මයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරන මේ වෙද්දී ඒ වගේම කුරුණෑගල කෙවල් කුඩි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ජනතාව වෙනුවෙන් පාලකයන් සාධන ලබන නීති පාලකයන් විසින්ම කඩ කරද්දී ජනතාව ඒ නීති පිළිපැදිය යුතුද? දැන් ඔබතුමා අහන්නේ පාලක විසින් පාලන නීති පාලකයම කඩ කරනවා. ඒ අවස්ථාව මට පෙන්ලා දුන්නොත් මට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්. දැන් පාටලි චම්පික ඇමතිවරයා අහිංසක තරුණයෙක්ව හප්පලා නීති ඉදිරියේ ඔව් ඒ කියන්නේ සමහර අවස්ථාවල නිදොස් කොට නිදහස් කරා. ඔව් සමහර අවස්ථාවල දැන් රාජ්‍යයට සම්බන්ධ කෙලින්ම අපි අර නමින් කියන්නේ බලපෑම් කළ හැකි පුද්ගලයන් කියලා මොනෝ සමාජයක ඉන්නවා බලපෑම් කළ හැකි පුද්ගලයෝ. ඒක ලෝකෙත් ඉන්නවා, ඒක දේශීයවත් ඉන්නවා. හැබැයි ඒකට එක හේතුවක් වෙනවා අපේ රටවල් තාම නීති ක්‍රමය මේ අපි නීති පද්ධතිය ටික දියුණු වෙන සාධාරණ වෙන තත්ත්වයක් අපේ රටේ අපේ වගේ රටවල් වල තියෙන පෙරදිග රටවල් වල. දැන් 70 80 70 ගණන් වල පීචන යුගයේ ගත්තාම අද කාලේ ගත්තාම නැත්තම් 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය ගැන අපි ගත්ත මෑත පාලනය වගේ ගත්තාම මම කියන්නේ යුගයෙන් යුගයට කාලෙන් කාලෙට නීතිය ටික ශක්තිමත් වෙන අඩුවෙන් ශක්තිමත් වෙන්නේ පෙරදිග රටවල් වල. එහෙම ස්වභාවයක් තියෙනවා. එතනදී දැන් පාටලි චම්පික ඇමතිවරයා ඒ රජයේ ඒ බලයට පත් වෙච්ච රජයේ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක්. අනිත් මම කියන්නේ හැම රාජ්‍යයකම ඉන්නවා තමන්ගේ ඒ ශේෂ්ත්‍රයේ යම් කිසි බලපෑමක් ඇති කරනකොට ඒ පුද්ගලයා දේශපාලන විතරක් නෙමෙයි. යම් ඉතාල සුළු පිරිසකට ඒක අද අපේ නීති පද්ධතියේ තියෙන යම් දුරතෙන්ද අදට මුදලිනුත් පුළුවන්. බලලිනුත් පුළුවන්. ධනෙනුත් පුළුවන්. ඊළඟට බලය විතරක් නෙමෙයි. තව ක්‍රම තියෙනවා. ඒ උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් ඒක බලය බලයම ඔකේ දෙපැත්තක් තියෙන අපි උදාහරණයක් වශයෙන් දැන් සල්ලි තියෙන මිනිහෙකුට හොඳ දක්ෂ ලෝකෙ කෙනෙක් නීතිඥයෙක් කල්ලන්න පුළුවන්. සල්ලි නැති මිනිහෙකුට සාමාන්‍යයෙන් ගමේ ඉන්න සාමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණේ පමණක් කටයුතු කරන නීතිඥයෙක් අල්ලලා සාධාරණ අර පුද්ගලයාට අර අතිදක්ෂ නීතිඥවරයෙක් තියෙන දක්ෂතාවයත් එකතු වෙලා ඔහු නිදහස් වෙන්නත් පුළුවන්. මම ඒකයි කිව්වේ මේක ඒ කාරණා දෙපැත්තම බලපානවා කියලා. පාටලි චම්පික රණවක අමාත්‍යවරයා හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකින්ද
දැන් සමහර විට පොලිස් විමර්ශන කටයුතු වලට යම් යම් මේ අතපෙවීම් කරන්න ඇති. තේරුණා නේද? ඒකට රාජ්‍යයක ඉන්න ඉතා බලවත් සුළුතර පිරිස් මේ අපේ රටේ නෙමෙයි මේක දියුණු රටවල පවා සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ ඒ වගේ යම් බලපෑමක් ඇති වෙලා සිද්ධ වෙන්න ඇති. නමුත් ඒක ඊට නිවැරදි කිරීමක් කරලා මේ වෙදි නැවත විමර්ශනයකට ලක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ දෙකම මේ කාරණා දෙකම සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත නිවැරදි කිරීමක් සිද්ධ වෙනවා. නමුත් විශේෂයෙන් රාජ්‍යයේ පොලිසිය හෝ වෙන රාජ්‍ය පරිපාලන ආයතන තියෙනවානේ. ඒ සියලුම ආයතන වලට මම හිතන්නේ අර කාගේවත් විධායකී ඇඟිලි ගැසීමක් ඇති නොවන පරිදි තව තවත් නීති රීති ශක්තිමත් කරන එක තමයි අපි වගේ රටක් කරන්න ඕනේ. නීතිඥයෙක් විදිහට හොරු මංකොල්ලකාරයෝ කුඩු විදිහට කුඩුකාරයෝ වෙනුවෙන් අධිකරණ ඉදිරියේ පෙනී ඉඳලා තියෙනවද? නෑ, එහෙම පෙනී ඉඳලා නෑ. පෙනී ඉඳින්න අවස්ථාවක් මේ කියන්නේ අපිට නීතිඥයෙක් විදිහට ඒකට එන්න එපා. මේ අපිට ඉල්ලා සිටීමක් එන්න එපා. මෙහෙමයි. අපිට වෘත්තීය නීතිඥයෙකුගේ වෙනම වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. නීතිඥවරුන්ට ethics කියලා අපිට වෙනම ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒකද කුඩුකාරයෙක් වෙන්නත් පුළුවන්. ඒකද අහිංසකයෙක් වෙන්නත් පුළුවන්. නිවැරදිකාරයෙක් වෙන්නත් පුළුවන්. මොනම තරතින් ජාතිය කුලේද ආගමද වෘත්තීයද කියන එක නෙමේ තමන් සේවාදායක වෙනුවෙන් පෙනී හිටින්න ඕන කියන අපේ ethics එකක් තියෙනවා. ආචාර ධර්ම පද්ධතියේ කාරණයක් තියෙනවා. ඒ නිසා ඒකෙදි අපිට සමාජයට දැන් ගෙනත් දුන්නාම අපිට තේරෙනවා සමහර විට මේ අර සාධාරණ නීතිඥයෙකුට මේකට පෙනී හිටින්න තරම් අපිට ශක්තිමත් කරුණු නැත්තම් මගේ අකමැත්ත කියන්නේ මේ එහෙම නැත්තම් ඒ විද්දි මට තව නඩු කීපයක් මේ යෙදිලා තියෙනවා නම් තේරුණාද? ඒ නිසා මේ මට පෞද්ගලික වැයට කරුණු ඉදිරිපත් මේ පහදලා දීලා මට මේක මට මේක ඉවත් වෙන්න මේ හැකියාව තියෙනවා. නමුත් මේ තරාතිරම මම කියවගේ ජාති කුල ආගම් වෘත්තීය අපරාධකාරී නොවේද කියන එක සම්බන්ධයෙන් බලලා මේ සේවා කවුරුත් සේවාදායකයෙක්. ඒ සේවාදායකයන් පෙනී හිටින්න ඕන කියන එක අපේ වෘත්තීය ආචාර ධර්මයක් තියෙනවා. ඒ නිසා මේ ඒ කියන්නේ අපි කියමු දැන් ඔබ දැන් මම පෙනී හිටින්නේ නැහැ. නමුත් ඔහුට මේ තමන්ගේ නීතිඥ සහාය වෙන නීතිය තියෙනවා. තමන්ට යම් දැන් ඔහුට සිදු වෙනා කියමුකෝ ඔහු අපරාධය කළා ඔහුටත් අගතියක් වෙන්න පුළුවන් කියලා හිතනවා කියමුකෝ. එතකොට ඔහුට තමන්ම පෙනී හිටින්නත් පුළුවන් අධිකරණ ඉදිරියේ. තමන් වෙනුවෙන් නීතිඥෙක් පෙනී හිටින්න ඒ අයිතිය ලබා ගැනීමට ඔහුට කාලයකට නිදහස් වෙලා සිටින්න වාතාවරණයක් හැදෙනව නේද කියලා. 13 වෙනි සංශෝධනයේ පළාත් සභා ගේනවා ලංකාවට. පළාත් සභාව මුදල් සූරාකෑමක්ද? අපිට හුඟක් දේවල් වල දෙපැත්තටම කතා කරන්න පුළුවන්. පළාත් සභාව හොඳ කතා කළොත් මම ඔබතුමාට හොඳ ගොඩාක් කතා කරන්නම්. එහෙම ගොයක වෙලා යනවා. ඔය පැත්ත කිව්වොත් ඕකෙත් සත්‍යතාවයක් තියෙනවා. මුදල් වියදම් වීම සත්‍යතාවයක් තියෙනවා. පළාත් සභාව ගේන්නේ ඇත්තටම ලංකාවේ ජනවාරි අර්බුදයට විසඳුමක් සපයන්න. උතුරු නැගෙන්නේ ජනවාරි වෙන කිසිම කාරණාවක් ප්‍රධාන කාරණේ. අතුරු කාරණා තිබුණා, ආංශික කාරණා තිබුණා. ප්‍රධාන කාරණේ තුනේ උතුරු නැගෙන්නේ ජනවාරි අර්බුදයට විසඳුමක් ගේන්න. ඇත්තම ජනවාරි අර්බුදයේ යම් කිසි යුද්ධමය විසඳුම් කීක විසඳුණානේ. නමුත් පළාත් සභාව නැවතුන්නේ අද වෙනකම්ම එනවා. පළාත් සභාව ඇතුලේ ඇත්ත මහ ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. එක පළාතකට ඇමතිවරු 4 ගානේ තව පළාත් 9ට ඇමතිවරු එතන නම්බර 4 32ක් විතරනේ ඉන්නවා. ඊළඟට වෙනම ආණ්ඩුකාරවරු 9 දෙනෙක් ඉන්නවා. එතකොට මන්ත්‍රීවරු මම හිතන්නේ 550ක් විතර ඉන්නවා. ඒ වපසරිය ගත්තාම ලොකු වියදමක්. කුරුණෑගල වගේ නම් නගර සභාවක් තියෙනවා, ප්‍රාදේශීය සභාවක් තියෙනවා. ඕන ඒකට නගර සභාව කියන්නේ පළාත් පාලන ආයතන. ලංකාවේ හැමතැනම පළාත් පාලන ආයතන තියෙනවා. මහනගර සභාවේ කුරුණෑගලක් තියෙනවා, ගාල්ලෙත් තියෙනවා, මහනුවරක් තියෙනවා, කොළඹක් තියෙනවා, හැමතැනම තියෙනවා. එහෙම නෙමෙයි දැන් මෙතන ප්‍රාදේශීය සභා කියලා කියන්නේ නගර සභා කියලා කියන්නේ ප්‍රධාන ආණ්ඩුවේම අවයවයක්. ප්‍රධාන ආණ්ඩුවේම අවයවයක්. ඇත්තටම ප්‍රධාන ආණ්ඩුවම තමයි. එක වචනයකින් මේවත් ප්‍රධාන ආණ්ඩුවම තමයි. පළාත් සභාව මං කිව්ව එකක් ජනවාරි අර්බුදයේ විසඳුමක් වශයෙන් ගේනවා, අනිත් එක ගේනවා
බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙලක් විදිහට. බලය විමධ්‍යගත කිරීමේ. ඒතකොට බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙලක් විදිහට ගියේදී රාජ්‍යයේ පරිපාලන කටයුතු පහසු වෙනවා. රාජ්‍ය පරිපාලන කටයුතු පහසු වෙනවා. ඒ කාර්යක්ෂම වෙනවා ඇත්තටම. එතකොට ඒ කාර්යක්ෂම වෙන අතරතුර අතිරේක ලොකු ධනයක්කුත් වැය වෙනවා. මම කියන්නේ අර වගේ දේශපාලන අපේ ඒ දේශපාලන අධිකාරියට වැටුප් ගෙවන්න සහ ඒ හරහා බිහි වෙන රාජ්‍ය කාර්යක්ෂමතාවය වැඩි කරගන්න බලය විමධ්‍යගත කිරීම සඳහා තවත් ආයතන පිහිට වෙන බැවින් ඒ නිසා රාජ්‍ය වියදමක් අනිවාර්යයෙන් යනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිතුමාට අත්නෝමතික බලතල ප්‍රදානය කරලා තිබෙනවා. ඔබතුමා ඒ පිළිබඳව මොකක්ද කියන්නේ? බැරි වෙලාවත් විධායක ජනාධිපතිකම උම්මත්තකයෙකු අතට ගියොත් ජනතාවට විනාශයක් සිදු වෙනවා. ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනය නෙමෙයි විධායක ජනාධිපති ක්‍රමයේ සාමාන්‍ය මම දකින්නේ අර උදේකාන්ත වන්සුරි මහත්මයාගේ චිත්‍රපටයක් තියෙනවනේ රන්කෙවිට කියලා. ඒ රන්කෙවිට චිත්‍රපටයේ රන්කෙවිට විදිහට තමයි මම මේක දකින්නේ. මේක නරක විනිහිගේ අතකට ගියොත් මේක දූෂිත විනිහිගේ අතකට ගියොත් මේක අර ඒකේ ඉන්න නරක මිනිස්සු දෙන්න රන්කෙවිට පාවිච්චි කරන්න. අනේ දේවල්ට පාවිච්චි කරන්න. මේක හොඳ විනිහිගේ අතට ගියොත් මේකම පාවිච්චි කරන්න පුළුවන් රටේ උන්නතියට. දැන් උදාහරණයක් වශයෙන් අපේ එක කාලවල අපි දැක්කා මෙන්න මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ සමහර ජනාධිපතිවරු අපේ මුල් ජනාධිපතිවරු ඒක සාමාන්‍ය කතා කරන්න ගියොත් ඒකටම වෙනම දීර්ඝ කතාවක් ඔබට පත් කරන්න පුළුවන්. අපේ ව්‍යවස්ථාවටම ගෙනාපු 1 2 3 4 සංශෝධන මේ අපේ ව්‍යවස්ථාවට ගෙනාපු මේ සංශෝධන ටිකම ගෙනාවේ රටේ සම්පූර්ණම මේ නීතිය යුක්තිය සාධාරණය සම්පූර්ණම නැති කරන්න. මේ විධායක ජනාධිපති ක්‍රමය යොදාගෙන කරපු වැඩ ටික 1977 ඉඳලා 94 වෙනකම් වගේ හරියට බැලුවොත් මේ අවුරුදු 17 තුල මේ විධායක ජනාධිපති ක්‍රමය යොදාගෙන කරපු මේ රටේ නීතියට යුක්තියට සාධාරණයට මේක බිඳහෙලන්න මේක අපගමනය කරන්න යොදාගත්ත මේ වැඩසටහන් ටික එයාලගේ දේශපාලන ප්‍රෝග්‍රෑම් ටික බැලුවොත් මේකේ තියෙන නපුරුභාවය පේනවා. හැබැයි ඒන් පස්සේ මෑත යුගයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය ඇත්තටම මේ රටේ යුද්ධය අවුරුදු 34ක් තිස්සේ තිබ්බ සාපලත් යුද්ධේ නැති කරන්නත් මේක එක ආයුධයක් වුණා. මොකද ඒ වෙද්දි බැරි වෙලාවත් කැබිනට් ආණ්ඩු ක්‍රමයේ තිබුණා නම් යුද්ධේ රටේ යන වෙලාවේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් තිබුණා නම් රටේ තීන්දුව తీරන ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ සාමූහික මේ චාවකින් ඒ වගේ මේ කැබිනට් ක්‍රමයේ තීන්දුව ගන්න එක මණ්ඩලයකින්. තේරුණාද? දැන් ලෝකේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන රටක් තමයි ඇමරිකාව. තව රටක් තමයි ප්‍රංශය. මේ රටවල් දෙක අද ලෝකේ ප්‍රබලම සාමාන්‍යයෙන් මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන රටවල් දෙකක්. ඒ රටේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය ප්‍රංශය සහ විශේෂයෙන් ඇමරිකාවේ. හැබැයි මේ රටවල් වල වගේම ලංකාවේ යුද්ධය ඉවර කරන්න අර ඒ වෙලාවට ශනික තීන්දුව ගන්න මුළු ලංකාවම එක පාලකයෙක් යටතේ නේද ඉන්නේ. ඒ පාලකයා තීන්දුව මතනේ සේරම පරිපාලන තීන්දුව දාපවතින්නේ. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවල මේක ගෝඨාභය මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වගේ අවස්ථාවක මේක හොඳ ආයුධයක් වුණා ඒ වගේ දෙයකට. ඊළඟට ලංකාවට ලැබෙන ශනික විපත්වලදී ලංකාවට ලැබෙන විපත් ස්වභාවික විපත් මේ වගේ දැන් කොරෝනා කාලේ මේ වගේ සිද්ධ වෙන විපත්වලදී තනි පුද්ගලයෙකුට රටට වැදගත් ශනික තීන්දුව ගන්න මේ විධායක ජනාධිපතිකම වැදගත් වෙනවා. තව කාරණා ගොඩක් තියෙනවා. ඒ නිසා මේකේ දෙපැත්තක් තියෙනවා. මේක තීරණය වෙන්නේ පාලකයා මත. හැබැයි ඒත් මම කියනවා ඒ වුණත් මේක දෙපැත්ත තිබුණාට මම කියනවා මේක අනාගතේ කොහොමත් මේක අර වල්මත් වෙච්ච මිනිස්සු අතර යන්න පුළුවන්. ඒ නිසා මේක සංවරණ තුලන ක්‍රමයකට නැත්නම් චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා කියනවා අපි. ඔක දේශපාලන විද්‍යාවේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුල ඒ චෙක් ඇන්ඩ් බැලන්ස් ක්‍රමයට මේක යොමු කරන්න ඕන කියන එක. ඒ විධායක ජනාධිපති ක්‍රමය පවතින්න ඕන. නමුත් අත්නෝමතික බලතල නැතුව කියන එක සම්බන්ධ මම පෞද්ගලික මතයක ඉන්නවා.
ඔබතුමාට මතකද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධර්මිෂ්ඨ සමාජයක් කියන සංකල්පය යටතේ ජනතාව ඉදිරියට එනවා ඡන්දයකට. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය කියන සංකල්පය ඉදිරියට දාගෙන ජනතාව රවට්ටනවා. එතකොට ගෝඨාභය ජනාධිපතිතුමා එනවා එක රටක් එක නීතියක් යන සංකල්පය ඉදිරියට දාගෙන. ඒක ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේද? ඒක තමයි මුලින්ම කතා කළේ. දැන් පාලකයෝ මැතිවරණයේදී මොකක් හරි එයාලා ගේන උද්ෘතයක් තියෙනවා. දැන් ඔබ කියන්නේ උද්ෘතය. ඒ වගේ ගෝඨාභය මහත්තයාගේ උද්ෘතය උනේ නැ එක රටක එක නීතියක් නෙමෙයි සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්. ඒක ඇතුලේ තිබිච්ච එක කාරණාවක් තමයි එක රටක එක නීතිය. ඒකට හේතුව උනේ ගෝඨාභය මහත්තයා බලයට පත් වෙන්න ඉද්දී අපි දැක්ක මහනුවර දිගන ගිනි ගන්න වගේ සිදුවීම්. ඒ කියන්නේ ජාතිවාදී ආගම්වාදී ගිනිදල් මුළු ලංකාව පුරාම පැතිරලා තිබුණා. මහනුවර දිගන එක තව මේක ඉස්සරහට තිබුණා නම් මේක අර ලංකාවේ තිබිච්ච අර LTT අපේ අර යුද්ධය වගේම මේක දෙමළ සිංහල කෝලාහලයක් බවට පත් වෙනවා. මේ මුස්ලිම් සිංහල කෝලාහලයක් බවට පත් වෙනවා. එතකොට ඒක තුල දැක්ක මේකේ රටේ ඇතුලේ තියෙන නීතිය කොහොමද මේ Tamanට දේශපාලන ප්‍රයෝජනයක් ගන්න තියෙන මිනිස්සුන්ට හිමිසායේ නීතිය වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි දැක්කා. දැන් තව උදාහරණයක් කියමු. දැන් කුරගල, දීඝවාපිය, මූදු මහ විහාරය. මේවා අපේ බෞද්ධ මර්මස්ථාන කියලා බෞද්ධ ආදී ස්වදේශික අපි ඔය සොළොස්මස්ථාන වදී ගාතාව තියෙන්නේ මයංගල නාගදීපං කල්යාණ පද ලාංඡන. ඔය 16ම මේ රටේ හොඳ ස්වදේශික වාසය කරපු ජනාවාස ටික. බුදුහාමුදුරු වැඩි මේ ජනාවාස ටික තමයි. එතකොට ඔය තැන්වල අද බෞද්ධ උරුමේ ක්‍රමක්‍රමෙන් ගිරිහෙන හැටි අපි දැක්කා. හාමුදුරුවන්ගේ අපේ බෞද්ධ විහාරස්ථාන වෙන ජාතිකයින්ට අල්ලගන්න තම තමන්ම නීති හදලා ඒ නීති ඔස්සේ ඒවා සම්පූර්ණම අපේ සංස්කෘතියෙන් අපේ ජාතියෙන් බැහැර කරන හැටි ගෝඨාභය මහත්තයා දැක්කා. එතකොට මෙන්න මේ වගේ තැනකදී දැන් යුද්ධ කාලෙත් එක රටක එක නීතියක් නෙමෙයිනේ. ඇයි කොටි පොලිසිය එහෙ මෙහි අපේ පොලිසිය. කොටි බැංකුව එහෙ මෙහි අපේ බැංකුව. කොටි හමුදාව එහෙ මෙහි අපේ හමුදාව. එතකොට බැංකු, පොලිසි, උසාවි මේ සන්නද්ධ හමුදා. එහෙම රටකට ඒකී රටක් කියන්න බෑනේ. එහෙම රටකට ඒකී රටක් කියන්න බෑ. එක නීතියක් කොහොමත් නැහැ. එතකොට මෙහෙ යම් දේවල් සිද්ධ වුණා. එතකොට එක නීතියක් බවට ඇත්තටපත් කරුවේ කවුද? මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා. මම මේ කියන්නේ නීතිය ඊට ඇතුළේ තියෙන ආනුෂංගික නීතිය ඇතුළේ තියෙන යම් පරස්පර තියෙනවා මේ වෙද්දී. ඒක නෙමෙයි මේ රටේ යුද්ධය නැතිකරන්න මේ රටේ ඇත්තටම නීති දෙකක් කියලා ඕන කෙනෙකුට බය නැතුව එළියට ඇවිල්ලා කියන්න පුළුවන්. ඇයි අර හේක නීතිය මෙහෙක නීතිය. ඒක අර ප්‍රධාන මහා කුලකේ කැඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය මහත්තයා. ඊට පස්සේ අපේ මිනිස්සු දැන් ඊට පස්සේ ඒක ඇතුළේ සිදුවන ආනුෂංගික පරස්පරතාවයන් වලට අර ඔබ වගේම දැන් අහනවා ගොඩක් අය දැන් එතකොට රටේ නීති දෙකක් නේද කියලා. ඒ නීති දෙක වෙලා තියෙන්නේ මේක නීතිය ඇතුලේ පරිපාලනයේ ඇතුලේ සිදුවෙන යම් අපේ මං කිව්වේ නීතියේ තියෙන හිඩස් තියෙනවා කියලා අපේ නීතිය හිඩස් තියෙනවා. නීතිය මිනිසු නීතිය ඉරන් නැති මිනිසු සමහර මිනිසු නීතිය ඉරන් නැහැ. හිඩස් වලින් රිංගලා යනවා. තේරුණාද? නීතිය ඉරන් නැතුව හිඩස් වලින් රිංගලා යන ඒවට දඬුවම් නැහැ. මම කියන්නේ තේරෙනවද? නීති ඉරණ එක වෙනයි හිඩස් වලින් රිංගලා යන එක වෙනයි. තේරෙනවද? මට ඒක උදාහරණයක් කියන්න පුළුවන් අපිට වෙලාව තියෙනවා නම්. නීතිය ඉරණ එකට දඬුවම් තියෙනවා. නීතියෙන් රිංගලා යන එකට නීතියෙන් ඕන තරම් රිංගලා යන්න තියෙන අවස්ථා තියෙනවා. ඔබතුමාට උදාහරණයක් අපිට දක්වන්න පුළුවන්? මේක උදාහරණයක් පෙන්නලා දුන්නොත් මම සාමාන්‍ය අපරාධ නැත්නම් එකක් නැතුව ඔබට තේරෙන සරල එකක් කියලා දෙන්නම්කෝ. ඔබේ ගෙදර මිදුලේ ගහලා තියෙන බෝඩ් එකක් ලස්සන තන පිටැල්ලක් ඔබ වවලා
තන පිටැල්ල උඩ දිවීම තහනම් කියලා. තන පිටැලි උඩ දිවීම තහනම් කියලා බෝඩ් එකක් ගහනවා. කෙනෙක් කියලා ඩාන්ස් කරනවා. දුවන්නේ නටනවා. එතකොට උසාවියට මෙයා වරන් ගියාම කියනවා අපි උසාවියට ඉවත් කියලා හිතමු. මෙයා බෝඩ් එක ගහලා තිබුණේ තනකොළ උඩ ඇවිදින්න තහනම් කියලා. මම ඇවිද්දේ නැහැ. මම කෙරුවේ නටපු එක. එතකොට ඔබතුමාට දකින්න පුළුවන් මේ රංජන් රාමනායක ඇමතුමා අධිකරණයට අපහාස කරා කියලා මේ වෙනකොට හිරේ ඉන්නවා. ඒ දුමින්ද සිල්වා හිටපු ඇමතුමා දැන් එළියට දාලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස? ඒක තමයි මම කියන්නේ. ජනතාව ඒ ගැන සනිල් ඇතුළට රංජන් ඇතුළට දාපු එකවත් දුමින්ද එළියට දාපු එකවත් මේ දෙකම නීත්‍යානුකූල පටිපාටි ඇතුළේ කෙරෙන කියලා මම කියන්නේ. රටේ ජනාධිපතිවරයාට වරදකරුවෙකුට සමාව දෙන්න බලය දුන්නේ කවුද? අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හෙට රංජන්ට නැතුව හෙට ඔයාට උනා කියන්නකෝ. හෙට ඔයාට මරණ දඬුවම් දීලා ඔයා ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරන ජනාධිපතිතුමනි මගේ මරණ දඬුවම් මාව ඉවත් කරන්න. ඒ ඉවත් කරන නොකරන එක ගෝඨාභය මහත්තයාට ව්‍යවස්ථාවෙන් රටේ උත්තරීතර නීතිය නොදුන්නා නම් කරන්න පුළුවන්ද? බෑ. ගෝඨාභය මහත්තයා තනියම එයා රජ කාලේ වගේ රාජාණ්ඩු ක්‍රමයේ වගේ ගෝඨාභය මහත්තයා කරන්න පුළුවන්ද? බෑ. ගෝඨාභය මහත්තයාට නෙමෙයි ඊළඟට ජනාධිපතිවරයාට උනත් මරණ දඬුවමට හෝ ඕනෑම දඬුවමකට නියම වුණු කෙනෙකුට වරදට සමාව දීමේ බලය පවර්ලා තියෙන්නේ අපේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්මයි. හැබැයි ඒක මේ කෙරුව කියලා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය පවර්ලා. රංජන් රාමනායක ඇතුළට දාන්නේ රටේ තියෙන නීති පද්ධතිය හරහා අධිකරණයට අපහාස කිරීම වරදක් කියන එක නීතියෙම තියෙන ඉඳ. අධිකරණයට අපහාස කිරීම කියන එක වරදක් නෙමෙයි කියලා නීති වරදක් කියලා නීතිය නොතිබුණා රංජන් රාමනායක මේ විදිහට මොනවා වෙලාද? නිදහස. ඒ කියන්නේ දඬුවම් වැරද්දක් නැහැ. තේරුණාද? ඊළඟට වරදකරුවෙකු කරන්නත් අපේ අධිකරණයේ අදටත් මම කියන අපේ අධිකරණය අනිත් සියලුම ආයතන එක ගත්තාම අදටත් පිරිසිදු ආයතනයේ අධිකරණය මම කියන්නේ. අනිකුත් ආයතන අනිකුත් යුක්තිය පසින්දලන පොලිසිය ආයතන තව තියෙනවනේ. විනිශ්චය අධිකාරී තව තියෙනවනේ. ඒත් විධායකයට පුළුවන් වෙලා තියෙනවනේ අතීතයේ අධිකරණයට බලපෑම් කරන්න. ජේ.ආර් ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඔව් ඒක තමයි මම කියන්නේ. මේ තුන මම කියන්නේ මේ අර චෙක් ඇන්ඩ් බැලන්ස් කියන න්‍යාය තුල තියෙන්නේ මේ තුන වෙන වෙනම සංවරණ හා තුනන ක්‍රමයකට මේ තුන් දෙනා විසීම ලක් කර ගන්න ඕන. ඒ ලක් කර ගන්නවා කියන්නේ අත්නොමතික විදිහට බලය පාවිච්චි කරලා අරයාගේ වැඩවලට ඇගිලි ගහන එක නෙවෙයි. තේරුණාද? එක්කෙනෙක් ඉක්මවල බලය ඉක්මවල යනවා නම් තව කෙනෙකුට පාලනය කරන්න අවස්ථාව සැලසෙන්න ඕන. ඒ චෙක් ඇන්ඩ් බැලන්ස් කියන ක්‍රමයේ අතීතයේ කොහොමත්ම තිබුණේ නැහැ. කතාව ගත්තොත් විධායක බලයත්, ව්‍යවස්ථාදායක බලයත්, අධිකරණ බලයත් සේරම තිබුණේ ජනාධිපති අතේ. එයි පාර්ලිමේන්තුවේ විනිසුරුවපත් කරන්න සියලු විනිසුරුපත් කරන ජනාධිපති. පාර්ලිමේන්තුව අවුරුද්දක විසිරවන්න පුළුවන් ජනාධිපතිට. ඒතකොට ව්‍යවස්ථාදායක තමයි අතර ගන්න පුළුවන්, අධිකරණයත් යම් ආකාරයකින් තමයි පාලනය නතු කරගන්න පුළුවන්. ඒ නිසා මම ඒක තමයි කියන්නේ. මම කියන්නේ මේ ගෝඨාභය මහත්තයා ගැන හිතලා නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ අනාගතේ පහළ වෙන්නේ ඉන්නේ ජනාධිපතිවරු ගැනත් හිතලා. මේක වැඩිපුරම අනාගතේ ඇත්තටම යන්න පුළුවන් මේක හොඳ මිනිස්සු අතර නෙමෙයි මේක යන්න පුළුවන්. මේ බලය කියන එක එක වචනයකින් කිව්වොත් මේ දේශපාලන ඕන මිනිහෙක් බලයේ කියන්නේ ඇරිස්ටෝටල් කියනවනේ මිනිස්සු පෙරේතකම් දක්වන මිනිස්සු උපතින්ම කැමති කටයුතු තුනක් තියනවා කියලා. එකක් තමයි ඒක බලය. ධනය. ඔව් බලය, ධනය, ලිංගික ජීවිතය. ඒතකොට ඕක මිනිස්සු උපතින්ම මිනිස්සුන්ට තියෙන මේ ගුණාංග තුනක් කියලා ඇරිස්ටෝටල් කියන්නේ. එතකොට මේ බලය කියන එක යම් කිසි බලයට කෑදර මිනිහෙකුට තේරුණා නේද? බලයට පෙරේතකම් කරන මිනිහෙකුට මේක ගියොත් එහෙම එතකොට මේ මිනිහා උත්සාහ කරන්නේ මොකද්ද? මේක තුලින්ම මේ බලය තවදුරටත් රැක ගන්න ඕන හින්දා ඒකට අවශ්‍ය පරිසරය හදන එක. ඒ නිසා මේ අනාගතයේ මේක වෙන අයහපත් පාලකයෙක් අපි කියමු මහජන ඡන්දයෙන් හරි පත් වෙන එහෙම පාලක අපිට හිටියනේ. මේ මහජන ඡන්දයෙන් හරි පත් වෙන අත්නොමතික පාලකයෙක් හිටියොත් මේක අනිවාර්යයෙන් මේකේ බලය රටේ විනාශයට උනත් මේ
විධායක ජනාධිපති ක්‍රමය යොදා ගන්න පුළුවන්කම තියෙනවා. තව පොඩි වචනයකට ඔබ මේ දුමින්ද කවුද අපි රංජනාම නායක සහ දුමින්ද සිල්ලා ගැන කිව්ව එකේදී රංජන් රාමනායක කරපු ලොකුම වැරද්ද තමයි එතුමා මේක දැනම මොකද අධිකරණයට අපහාස කිරීම කියන එක යම් පුද්ගලයෙක් ප්‍රසිද්ධිය කළොත් රටේ යුක්තිය පිළිබඳ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැතු වෙනවා. ඒක අති දරුණුයි. ඒ හින්දාම තමයි අධිකරණයට අපහාස කරන එක අපරාධ වැරද්දක් කරලා තියෙන්නේ. සිවිල් වැරද්දක් නෙවෙයි අපරාධ වැරද්දක්. අධිකරණයට අපහාස කිරීමක අපරාධ වැරද්දක් කරලා තියෙන එකයි. ඒ නිසා හෙට මම බැන්නම්. හෙට ඔයා බැන්නම්. හෙට අහිංසක පාරේ ඉන්න අම්මා තාත්තා කෙනෙක් අධිකරණයට බැන්නත් ඒක යුක්තිය පසුදිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මිනිස්සු තුළ තියෙන විශ්වාසය කඩ කරන්න හේතුවක් වෙනවා. එතකොට ඔබතුමා දන්නවා ලංකාවටම හිසරදයක් වෙලා තියෙන පාතාලය සහ මත්ද්‍රව්‍ය මේ දේශපාලනය සමග පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයිද? ඔබතුමා හිතන විදිහට දේශපාලනයත් එක්ක සම්බන්ධ කරන්න අපිට ඕන දෙයක් මේ සම්බන්ධ කරන්න පුළුවන් ඕන කෙනෙක්. මොකද රටේ සියලුම පරිපාලනය සියලු නීතිමය කටයුතු මෙහෙ වෙන්නේ දේශපාලනය හරහා ඉඳලා තේරෙනවද? රටේ ඕනම මාතෘකාව දේශපාලනට ඕන කෙනෙකුට සම්බන්ධ කරන්න පුළුවන්. ඕනම මාතෘකාව. සම්බන්ධ කරන්න බැරි මාතෘකාවක් නෑ දේශපාලනයට. මත්කුඩු මත්ද්‍රව්‍ය කියන එක අපිට 1977 විවෘත ආර්ථිකයත් එක්ක මෙහෙට ආවට පස්සේ සමහර බිහි වෙච්ච කොටස් සමග දේශපාලන ගනුදෙනු තිබුණා ඒ කාලේ. ඒ කාලේ දේශපාලන දැක ගන්න මැර සංස්කෘතිය කියන එක දේශපාලනය ඇතුළු වෙනවා. මොකද විශේෂයෙන්ම සමානුපාතික නියෝජන ක්‍රමය ආවට පස්සේ ඒක තවත් දරුණු වෙනවා. සමානුපාතික නියෝජන ක්‍රමය ආවට පස්සේ මුළු දිස්ත්‍රික්කයක් එක മന്ത്രി එක දේශපාලකයෙකුට මුළු දිස්ත්‍රික්කයක් රැක ගන්න ඕන වෙනවා. සමානුපාතික නියෝජන කලින් පුංචි කොටසක බලය විතරයි රැක ගන්න තිබුණේ. දැන් මුළු දිස්ත්‍රික්කයක දේශපාලන බලය රැක ගන්න. එහෙම රැකගද්දි පරණ ක්‍රමේදී ගොඩාක් මැතිවන දූෂිත කරන්න වුණා. අයිඩෙන්ටිටි අනිවාර්ය කරලා තිබුණ නැති කාලේ හොර ඡන්ද දාන්න වුණා. එන මිනිස්සුන්ගේ ඡන්ද වළක්වන්න සිද්ධ වුණා. ඔබතුමාට මතකද මහාර ඡන්දේ විජය කුමාරතුංගත් එක්ක එහෙම කරන්න නම් ඒ කියන්නේ පරණ ක්‍රමේදී එහෙම කරන්න නම් මිනිස්සුන්ව මැරයන්ලවා මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නම සිද්ධ වුණා ඊට පරණ පාලකයන්ට. ඒ සමානුපාතික නියෝජන ක්‍රමයේ බලය ආරක්ෂා කරගන්න බෑනේ. අයිඩෙන්ටිටි අනිවාර්ය නෑ. ඊළඟට මොකද්ද එන මිනිස්සුන්ව වළක්වන්න ඕන කොහොමද ක්‍රමයක්. කියන්නේ අයිඩෙන්ටිටි හොරකම් දාන්න අවශ්‍යතාවය හැකියාවක් තිබුණා. ඒක මැරි වෙලාවක් කරන්න හැකියාවක් තිබුණා. ඡන්දෙට මිනිස්සුන්ව වළක්වන්න ඕන මැරියන් දමලා මොනවාරි දූෂිත කරන්න තිබුණා. ඒ කරපු දූෂිත ඕන තරම් මැතිවරණ කොමසාරිස්වරු දාපු සටහන් මේ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරු දාපු සටහන් පවා අපිට අද ගවේෂණය කරුවොත් තියෙනවා මොන තරම් රටක මැතිවරණ දූෂිත වුණාද කියලා. එහෙම මැරයෝ සහ පාතාලයෝ එකහු කරගන්න සිද්ධ වුණු ක්‍රමයක් තිබුණා. අපේ රටේ නායකතුන් මම නම කියන්නේ මේක දැන් ප්‍රසිද්ධ මාධ්‍ය යන නිසා ඔබතුමාට මම කියලා තියෙන ඒ නම් තුන මීට පෙර මම හිතන්නේ. අපේ රටේ දේශපාලන ජනාධිපතිවරු 3 දෙනෙකුට නිල මැරයෝ 3 දෙනෙක් හිටියා. නිල ඒ කියන්නේ රටේ නායකයන්ට නිල මැරයෙක් හිටියා. ඔබතුමා කියන්නේ මුල්ම කාලේ විධායකයෙක් නේ. ඔව් ඒ කියන්නේ එක නායකයෙකු හිටපු නිල මැරයා තමයි ගෝනවල සුනිල්. අනිත් නායකයෙක් හිටපු නිල මැරයා තමයි සොත්තිඋපාලි. තව නායකයෙකුට හිටපු නිල මැරයා තමයි බැද්දගාන සංජීව. අපේ රටේ. එතකොට ඔය නිල මැරයෝ තියාගත්තා නම් ඔය නිල මැරයෝ හරහා මත්කුඩු කියන එක ඒ තරම් දෙයක්ද? මැරයොත් එක්ක සම්බන්ධ අනික් සංස්කෘතිය මත්කුඩු. එහෙනම් ඉතින් ඒක අහන්නම දෙයක් නෑ. ඒතකොට දේශපාලඥයන් සම්බන්ධද ඔබතුමා කියන විදිහට මත්කුඩු ගේන එකට? නෑ දේශපාලඥයෝ ඍජුවම සම්බන්ධ නොවුනට දේශපාලඥයන්ට ඒ කාලේ සම්බන්ධ වෙච්ච අර පුද්ගලයා දේශපාලඥයන්ටත් වඩා සමාජ බලය දරාගෙන ඉන්නවා නම් අර පුද්ගලයා ඒ සෙවණැල්ල යටනේ කරන්නේ. සමහර අර පුද්ගලයාගේ ඍජු ආඹගෙනින් කියලා මෙදිහත් තියෙන්නේ නැතුව ඇති. වක්‍ර නොදැනුවත් ලෙස ඔව් අර බලය පාවිච්චි කරමින් අපේ රටේ ඕන තරම් සිද්ධ වෙන්නේ. වර්තමානයේ අපිට වැඩි හරියක් දැන් දකින්න ලැබෙන ළමා අපචාර දූෂණ ඒකට හේතුව මොකක්ද ඔබතුමා හිතන විදිහට? නෑ සංස්කෘතිය අවුලක්ද? නෑ පොලිස් වාර්තා පරීක්ෂා කෙරුවොත් ළමා අපචාර අනිකුත් මිනිමැරුම් හොරකම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර ඇත්තට වැඩියක් නෑ.
වැඩිය කියලා පේන්නේ මෑතක රිෂාඩ් බදූදීන්ගේ ඒ වගේ සිද්ධියක් ආපුවාම සමාජයේ කම්පණේ සහ කම්පණේ වෙන වේගය වැඩි. සිද්ධියකට සමාජයේ සහ කම්පණේ වෙනවනේ අපි. සහ කම්පණේ වෙන තත්ත්වය වැඩි. ඒ සහ කම්පණේ වෙන තත්ත්වය වැඩි වුණාම පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් මේ ඒ සිද්ධ වෙන ප්‍රමාණයක් වැඩි කියලා. නෑ හරියට පොලිස් වාර්තා පරීක්ෂා කළොත් මෑත අවුරුදු මේ දෙක තුන තුල අපරාධ ප්‍රමාණය අඩුයි. අපරාධ වාර්තා වන ප්‍රමාණය. දැන් පාතාලේ ඒ තරම් වාර්තා වෙනවද දැන්? අතීතය තරම් නෑ නේද? නෑ අන්න ඒක තමයි කියන්නේ. මත්කුඩු එදා තරම් වාර්තා වෙනවද? වර්තමානයේදී අඩු වෙලා තියෙනවා ක්‍රමයෙන්. ඒ කියන්නේ ඒක ඔබේ හැඟීම විතර නෙමෙයි පොලිස් වාර්තා පොතට ගියත් මත්කුඩු වල පැමිණීමේ ස්ත්‍රී දූෂණ වල වැඩිවීමේ ළමා අපයෝජන වල වැඩිවීමේ ප්‍රවණතාවයක් නෑ. ප්‍රධාන සිද්ධියක් වුණා මේක සමාජයේ සහකම්පනීටපත් වුණාම ඒක පැතිරිලා යන සහකම්පනී. කොවිඩ් දුර මර්ධනය සඳහා මේ ආණ්ඩුව ගත් ක්‍රියාකලාපෙන් මේ ඇත්තටම සර් ෆේල්ද? නෑ මේක එකක් තමයි මේක ගෝලීය වසංගතයක් නේ. අපි හිතමු අපි ලංකාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අපි ලංකාව පොඩ්ඩක් පැත්තකින් තිබ්බහම ලෝකේ බලවත්ම රටවල් 5-6 අපි ගත්තොත් ලෝකේ ගිය අවුරුද්දේ නම් කරා ලෝකේ සතුටින්ම ඉන්න රටවල් ටික. ලෝකේ හැම අවුරුද්දකම නම් කරා ලෝකේ සතුටින්ම ඉන්න රටවල්. ගිය අවුරුද්දේ ලෝකේ සතුටින්ම ඉන්න හිටපු රට තමයි ෆින්ලන්තය. ඊළඟ ස්වීඩනය. ඊට පස්සේ ස්විට්සර්ලන්තය. සිංගප්පූරුව 13 වෙනි තැන ඉන්නවා. ඔය ලෝකේ සතුටින්ම හිටපු ඒකට වෙනම නිර්ණායක තියෙනවා ලෝකේ සතුටින් ඉන්නවට. නිර්ණායක ගොඩක් තියෙනවා දේශපාලන නිර්ණායක තියෙනවා ආර්ථික නිර්ණායක තියෙනවා ලෝකේ සතුටින්ම ඉන්න රටවල්. ඒ රටවල් වලත් අද මේ තත්ත්වයේ අපිට වඩා මහා දරුණු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. අපි ලෝකේ සතුටින් ඉන්න රටවල් සමහර ගොඩාක් පස්සේ ඉන්නේ. හැබැයි ලෝකේ සතුටින්ම 1 2 3 4 ඉන්න රටවල් අපිට වඩා අද ප්‍රපාතයකට ඇද වැටලා තියෙනවා මේ කොවිඩ් වදුර ASCII. තේරුණාද? ඒකට හේතුව පාලකයාගේ දුර්වලතාවය නෙවෙයි. මම මේක බුද්ධ කාලයේ උදාහරණයක් ගෙනාවොත් හතන සූත්‍රයේ වෙච්ච කාලේ අපේ විශාලාමහනුවර තුම්බිය ඇතිලා යද්දී මේ වගේ මිනිස්සු චෝදනාවක් කරුවා ලිච්ඡවීන්ට. ලිච්ඡවි හින්දා තමයි මේ තුම්බිය පැතිරිලා ගියේ කියලා. මේ රජතුමා හින්දා තමයි කියලා ලිච්ඡවි. තේරුණාද? ඊට පස්සේ රජතුමා සියලු දෙනාම රැස් කරලා කිව්වා මේ වැරද්දට මම මොන විදිහට හවුල් වෙන්න ඕනේ මගේ මොකද උනේ කියලා මෙයාලගෙන් කරුණු විමසුවා. ඇත්තටම ලිච්ඡවි රජවරු ඊටාම සාර්ථකව ඊටාම හොඳින් ඉන්දියාවේ තිබුණු අනිත් ජනපද සේවන්ටම වඩා ජනපද 16 මහා ජනපද තිබුණානේ එකක් නෙලිච්ච මේ වජ්ජි අනිත් සියලුම රාජ්‍යවලට වඩා හොඳින් පාලනය කරගෙන ගිය රාජ්‍යයක් තමයි වජ්ජි. හැබැයි එතනදී මෙන්න මේ ලිච්ඡවි වජ්ජි රාජ්‍යයේ කිසිම කෙනෙක්ට රජුරවන්ට නායකයට මේ චෝදනා කරන්න බැරි වුණා ඔබයි මේකට මේ විශාලමහනුවර තුන්බිය පැතිරෙන්න බලපෑවි කියලා. ඒ වගේම ගෝඨාභය මහත්තයාට අද මෙන්න මේ හේතුව නිසයි කියලා මිනිස්සුන්ට ඇඟිලි දුක කරන්න බෑ. නමුත් අර සිදුවෙන යම් වර්ධනයක් හරි මොකක් හරි කාරණාවක් නිසා අර කිව්ද ඡන්දෙදුණු සුළුතර පිරිසට ඕන තැනක දේශපාලන කණ්ඩායම් දෙකක් ඉන්නවනේ පිල් දෙකක් පක්ෂ විපක්ෂ. ඒ පිල් යම් කාරණා අරගෙන හුදකලා කාරණා අරගෙන චෝදනා කරනවා. නමුත් මේ කාර්යය මම කිය ලෝකේ සතුටින්ම ඉන්න රටවල් පහක්ද ගිය අවුරුද්දේ ලෝකේ සතුටින්ම ඉන්න රටවල් පහක්ද අපිට වඩා පල්ලෙහාකට තැනකට වැටලා ඉද්දි අද ආසියාවේ වැඩිම එන්නත් කරපු රට අපිට සිංගප්පූරුව උඩින් හිටිය දැන් අපි සිංගප්පූරුවට උඩින් ගියා. සිංගප්පූරුව විතර අපිට උඩින් තිබුණේ එන්නත් කරන එක රටවල් අපි අද ඒකටත් උඩින් ගියා. ආසියාවේ වැඩිපුරම එන්නත් කරපු රට බවට පත් කරේ ගෝඨාභය මහත්තයාගේ දක්ෂතාවය නිසා. තේරුණාද? මේක පළවෙනි පොකුරක් හැදුනා මේකේ පළවෙනි කට්ටිය ආශ්‍රිතය දෙවෙනි ආශ්‍රිතය තුන්වෙනි ආශ්‍රිතය හඹාගෙන යන ක්‍රමය ලෝකේ කොහෙවත් නැහැ. එයාලගෙන් වෙන ආශ්‍රිතයගෙන් වෙන ආශ්‍රිතය හඹාගෙන යන ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක අපි හමුදාව දාලා කෙරුවේ මේ ගෝඨාභය මහත්තයා විතරයි. අද ඒකට ලෝක නායක මෑතකදී ප්‍රශස්තුමත් වුණා. ඒ ක්‍රමයට මම කියන්නේ මේ වසංගතේ මේක වුණ ලංකාව විතරක් පැතිරලා යන වසංගතයක් නම් මේක සාමාන්‍යයෙන් ওই චෝදනාවේ පොඩි සාධාරණත්වයක් කියන්නත් පුළුවන්. මේක අපි නෙමෙයි මේක මුළු ලෝකෙම ගිලගත්ත මේක ලෝකේ ඉන්න අතිශයින්ම තාක්ෂණයෙන් දියුණු
වෛද්‍ය විද්‍යාවෙන් දියුණු ඥානමය වෛද්‍ය විද්‍යාවෙන් දියුණු ලෝක ඥානමය වෛද්‍ය විද්‍යාව කියලා එකක් තියෙනනේ. ඥානමය වෛද්‍ය විද්‍යාව. මේ වගේ වට ආපු ගාම රසායනාගාර පරීක්ෂණයක් කරලා ඒ කියන්නේ ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය නිපදවීමේ රටවල්. ඒ ලෝකයේ හඳ අභ්‍යවකාශ තරණය කරපු රටවල්. මේ ඥාන තාක්ෂණ දියුණු රටවල් අද වැටෙද්දී අපේ රට මේ තත්ත්වයේ තියාගත්තේ ගෝඨාභය මහත්තයාගේ හැකියාවට පින් සිද්ධ වෙන්න විතර. අවසාන වශයෙන් ඔබතුමාට අපේ channel එක හරහා ජනතාවට දෙන්න පණිවිඩයක් තියෙනවා. ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි මෙහෙමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි ඔය ඔබතුමායි දේශපාලනයයි නීතියයි ඔය තියෙන ස්ත්‍රී දූෂණ ඔය තියෙන සියලුම එකට සම්බන්ධ එකතු කරලා අපි එක පොඩි මේ සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම මේ රටේ මේක සිද්ධ වුණේ ගෝඨාභය මහත්තයාගේත් අපිගේවත් පාලනයෙන් තොර කාරණයක් මේක. තේරුණාද? මිනිස්සුන්ගේ පාලනයෙන් තොර කාරණා තියෙනවනේ. මේක අපේ පාලනයෙන් තොර කාරණාවක්. මේ පාලනයෙන් තොර කාරණාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අනාගතේ නොහිතන දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. නමුත් අපි මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ තිබුණ මේ අවුරුදු 5න් රට හදන මහා සැලසුමක්. දෙවන්ත සැලසුමක්. මේ දෙවන්ත සැලසුම ඇතුලේ නීතිය සකස් කරන්න හැටි තිබුණා. ආර්ථිකය සකස් කරන්න හැටි තිබුණා. ඊළඟට ඔය කියන ඔබ වගේ අපරාධ, ස්ත්‍රී දූෂණ, පාතාලය, මත්කුඩු ඕවා නැති කරන සැලසුමක් තිබුණා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන සැලසුමක් තිබුණා. ඊළඟට මේ රටේ මුළු ඡන්ද ක්‍රමයේම අර පරණ මේ කේවල ක්‍රමයක් තිබුණා. එතකොට මේ රටේ රැකියා වියුක්තිය අඩු කරන වැඩසටහනක් තිබුණා. කොරෝනා ASCII තමයි ලක්ෂයකට රැකියා දෙන්නේ. ලෝකේ කොරෝනා ASCII රස්සාවෙන් ඉලවනවා. ලෝකේ රටවල් කොරෝනා ASCII රස්සාවෙන් දොට්ට දානවා. කොරෝනා ASCII රස්සාවෙන් ගන්න පඩියෙන් භාගයක් ගෙවනවා. හැබැයි කොරෝනා ASCII ලක්ෂයක් අඩු ආදායම්ලාභී බඳව ගන්නවා. 60000ක් උපාධිධාරී බඳව ගන්නවා. මම කියන්නේ කොරෝනා ASCII. රජයට සල්ලි නැති වෙලාවේ, අපනයන ආදායම් නැති වෙලා තියෙන වෙලාවේ, විදේශ විනිමය නැති වෙලා තියෙන වෙලාවේ, තේ පොල් රබර් පොල් ඇඟලුම් ආදායම් සම්පූර්ණ බිඳවෙලා ඩොලර් නැති වෙලා තියෙන වෙලාවේ මේක කරන්නේ. ඒ නිසා ඒ සැලැස්ම ක්‍රියාත්මක කෙරුණා මේ රටේ හිටපු කිසිම පාලකයෙකුට වඩා මෙතුමගේ මේ කාලය ස්වර්ණමය යුගයක් බවට මේ අවුරුදු දෙකේ විදිහපත් වෙනවා. නමුත් මම කියන්නේ මේ කොරෝනා එක අපි ලොකුත වැඩි කාලයක් අපිට ලොකු කාලයක් ඉන්න නැති වෙයි. තාම අවුරුදු එකමාර දෙකක් වගේ කාලයක එතුමායි කාලේ තව අවුරුදු 3ක් එතුමාට තියෙනවා. මම හිතන්නේ එතුමා දේශපාලකෙක් මේ රට රජයට ගොඩක් නායක දේශපාලකයෝ. මෙතුමා දේශපාලන චරිතයක් නෙමෙයි ඇත්තටම. මෙතුමා හොඳ අර රාජ්‍ය පරිපාලනයෙන් පන්නරේ ලැබපු යුද හමුදාවෙන් විනයගත්ත හොඳ චරිතයක්. ඒ නිසා මේ දෙකේම සම්මිශ්‍රණය මේ ගුණාංග දෙක මෙතුමාගේ හදවතේ තියෙනවා. ඒ නිසා මේ ඉදිරි අවුරුදු 3 කොහොමත් එතුමා මේ අපි බලාපොරොත්තු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වෙන රට කොහොමත් එතුමා නිර්මාණය කරලා යනවා කියලා මම හිතනවා. ඔබතුමා බොහොම කාර්යබහුල පුද්ගලෙක්. ඔබතුමාගේ වටිනා කාලයෙන් බිඳක් අපේ channel එක වෙනුවෙන් සහ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෙන් කරාට බොහොමත් ස්තුතියි. හරි, බොහොම ස්තුතියි.